ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැය යෝජනා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අදහස කෙටියෙන් පැහැදිලි කරන්න. ආණ්ඩුව දිගින් දිගටම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඇත්තටම ගත්තොත් රටේ ආර්ථිකය හදන්න දිගු කාලීන දැක්මක් සහිතව අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න ආණ්ඩුවට බැහැයි කියන එක මේ අයවැය යෝජනාවෙන් ඉතා පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක් කියලා කියන්නේ රටේ ඊළඟ වසරවල රටේ ආර්ථිකය කොයි දිශාවට ගමන් කරනවද කියන උපාය මාර්ගය ඒ සඳහා වෙච්ච ක්‍රියාමාර්ග අයවැය ලේඛනය තුළ තිබිය යුතුව තියෙනවා. නිෂ්පාදනය මත පදනම් වෙච්ච නිෂ්පාදනය වැඩි කිරීම ඉලක්ක කරගත්ත ඒ හරහා රටේ ආදායම වැඩි කළ වීමට ඉලක්ක කරපු අයවැයක් තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් මේ අයවැය තියෙන්නේ සුපුරුදු ලෙසම රාජපක්ෂ පාලනයේ තවත් ණය කන්දරාවක් ජනතාව මත පටවන අයවැයක් විදිහට. පහුගිය වසර ගණනාවක් තුලම ආණ්ඩුව ඔප්පු කරා ආණ්ඩුවට රටේ ආර්ථිකය හසුරවන්න තියෙන එකම උත්තරය තව වැඩිපුර ණය ගැනීම පමණයි කියන එක. මෙවර අයවැයත් ඒක ඉතා පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. මේ අයවැය ගත්තොත් ආණ්ඩුවම කියන විදිහට ආණ්ඩුව බලාපොරොත්තු වෙන ආදායම රුපියල් කෝටි 1,68,900යි. බිලියන 1,689 ආදායම. වියදම ආණ්ඩුවේ මේ අයවැය ලේඛනයට අනුවම බිලියන 2,210යි. කෝටි 2,21,000යි. ඒ අනුව ගත්තොත් ආණ්ඩුව පෙන්වන විදිහට අයවැය හිඟය බිලියන 521යි. කෝටි 52,100ක අයවැය හිඟයක් තියෙනවා. ඒකට ආණ්ඩුව උත්සාහ කරනවා දිගින් දිගටම අයවැය හිඟය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අඩු කරලා පෙන්වන්න. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ලෝකයේ රටවල්ට දෙන උපදේශය. ඉස්සර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දුන්නේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඒ හරහා පෞද්ගලීකරණය කරන්න කියන එක. නමුත් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිව ඒ අය ණය දෙන රටවල්ට උපදෙස් දෙන්නේ අයවැය හිඟේ අඩු කරලා පෙන්වන්න කියලා. ප්‍රතිශතයක් විදිහට අඩු කරලා පෙන්වන්න. ඉතින් ආණ්ඩුව ඒ සඳහා විවිධ ගණිතමය සූත්‍ර පාවිච්චි කරනවා. ඒ සූත්‍ර පාවිච්චි කළා ඇත්තටම අයවැය හිඟේ දලදේශීය ප්‍රතිශතයක් විදිහට අඩු ඉලක්කමකින් පෙන්නලා තියෙනවා. හැබැයි මෙතන ඇත්ත අයවැය හිඟේ මීට වඩා වැඩි. මොකද බිලියන 521ක් අයවැය හිඟේ වෙනකොට ඒකට එකතු වෙලා නැහැ ලබන අවුරුද්දේ අපි ගෙවන්න තියෙන ණය වාරික ප්‍රමාණය. මේ තෙක් අපි ගත්ත ණයවලට අපි ලබන අවුරුද්දේ ගෙවිය යුතුව තියෙනවා බිලියන 840ක ණය වාරික. පොලිය විතරක් නෙමෙයි ණය වාරික විතරක්. පොලිය නැතු. එන කලින් ගත්ත ණයවල වාරික ගෙවන්න ඕනේ බිලියන 840ක්. ඒ කියන්නේ කෝටි 84000ක් කලින් ගත්ත ඒවා අපි ගෙවන්න තියෙනවා වාරික විදිහට. ලබන අවුරුද්ද සඳහා පමණක්. ඒතර එහෙම ගත්තම ඇත්ත හිඟය මීට වඩා වැඩි. බිලියන 521 මෑල හදන්නේ ආදායම 1689යි වියදම 2210යි. ඒ නිසා හිඟය 521යි කියලා. නමුත් එතෙන්ට මේ ගෙවිය යුතු ලබන වසරේදී ගෙවිය යුතු ණය වාරිකය ඇතුළත් කරලා නැහැ. ඇත්තටම ගත්තොත් ඒකත් එක්ක අපි ගෙවිය යුතු ප්‍රමාණය මීට වඩා වැඩි වෙනවා. එහෙම ගත්තොත් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට 14%ක් විතර වෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ඇත්තටම මේ අයවැය ලේඛනෙත් ආණ්ඩුව ඉතා පැහැදිලිව කියනවා මේ කතාවේ නොකියුවට මේ තියෙන තාක්ෂණික සටහන් කියලා ඉදිරිපත් කරලා තියෙන අයවැය ලේඛනයේ අන්තිමට තියෙන ටික ඒවා මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කියවන්නේ නැහැ. නමුත් ඉතා පැහැදිලිව මේ ලේඛනයේ සඳහන් වෙනවා. ඒතර මෙතන තියෙනවා ආණ්ඩුවේ ආදායම වියදම ඒකත් එක්ක ගත්තොත් මේ තියෙන ගෙවිය යුතු ණය ප්‍රමාණයේ වාරිකය බිලියන 840යි. ඉතින් ඇත්තටම
මේ ලේඛනයට අනුව මෙයාලා කියනවා ලබන අවුරුද්ද සඳහා තවත් බිලියන 1780ක අලුත් ණය ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කෝටි 1,78,000ක ණය ප්‍රමාණයක් නැවත අපි ගන්න සිද්ධ වෙනවා. දැනට ලබන අවුරුද්දට ගෙවන්න තියෙනවා බිලියන 840ක් පරණ ඒවා. ගත්ත ඒවා වාරික. එහෙම තියෙද්දිත් අලුතෙන් ණය බිලියන 1780ක් ගන්න සිද්ධ වෙනවා කියලා කියනවා. ඉතා පැහැදිලිව ආණ්ඩුව කියනවා total gross borrowings requirement to be recorded in government accounts බිලියන 1780. එතකොට ඇත්තටම මේ කරන්නේ තවත් ණය කන්දරාවක් මත මේ රටේ ජනතාව ඒ ණය කන්දරාව ජනතාව මත පටවන. එතකොට ඒක පුද්ගල ණය ප්‍රමාණය පහුගිය අවුරුද්දේ අග වෙනකොට තිබුණේ මුදල් ඇමති නියෝජ්‍ය ඇමති සරත් අමනුගම ඇමතුමාට අනුව 3,21,000. නමුත් මේ ණය ටික ගන්නකොට ඒක පුද්ගල ණය ප්‍රමාණය 4 ඉක්මවා යනවා. ඒ தත්වෙට රටේ ජනතාව ණයකාරයෝ බවට පත් කරන අයවැයක් තමයි ඇත්තටම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම දැන් ආණ්ඩුව තව එක සෙල්ලමක් කරනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩුවක් ණය ගන්නකොට ණය ගත යුතු වෙන්නේ ඒවා ලේඛන ගත යුතු වෙන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ. එතකොට තමයි ගත්ත ණය ප්‍රමාණය රටේ මුළු දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට පෙන්වුම් වෙන්නේ. නමුත් දැන් ආණ්ඩුව කරන්නේ ඍජුව ආණ්ඩුව මැදිහත් වෙලා ණය ගන්න එක වෙනුවට එක් අමාත්‍යාංශවලට ආයතන වලට කියනවා ණය ගන්න කියලා. ඉතින් මේ අයවැය ලේඛනයේම විදුලි බල මණ්ඩලයට අදාළ ව්‍යාපෘති තියෙනවා. යෝජනා කරපුවා තියෙනවා. හැබැයි අනිත් පැත්තට කියනවා ඒ ව්‍යාපෘති සඳහා ණය ගැනීම විදුලි බල මණ්ඩලයේ වගකීමක් කියලා. එතකොට දැන් විදුලි බල මණ්ඩලයේ යම්කිසි ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් ඒ ණය ගන්න විදුලි බල මණ්ඩලයේ කොහෙන් හරි ණය දෙන තැනක් හොයාගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක එක කපටි ක්‍රමයක් ඕෆ් බැලන්ස් ෂීට් කියන සිස්ටම් එකේට මුවා වෙලා ඇත්තටම අර මුළු ණය ගන්න එකේ මේ ණය සියල්ල පෙන්눔 කරන්නේ නැහැ. පහුගිය කාලේ අපි දැක්කා මේ පාරවල් කාපට් කිරීම අලුත් වැඩියක් කිරීම ඒ සඳහා ණය ලබා ගත්තේ බැංකුව. ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා මේ විදිහට ණයක් ගන්න කියලා ආණ්ඩුවෙන් බල කරාම ඔහු ඒ ණය ගන්න බැහැයි කිව්වා. අන්තිමට ඔහු ඉල්ලාස්වීමේ ලියුමක් දීලා ඒ බැංකුවේ සභාපති ධූරෙන් ඉවත් වුණා. ඉස්සෙල්ලා හිටපු සුනිල් සිරිසේන මහත්මයා. ජාතික ඉදිරි කිරීමේ හිටපු සභාපතිවරයා. ආණ්ඩුව කියනවා දිගටම ණය ගන්න කියලා. සභාපතිවරයා කිව්වා ඒ ණය ගත්තොත් මේ බැංකුව බංකොලොත් වෙනවා. බැංකුවේ තියෙන වත්කම් වලටත් වඩා වැඩි මේ ගන්න ණය ප්‍රමාණය කියලා. ඉතින් අවසානයේදී සභාපතිවරයා ඉවත් වුණා. වෙන සභාපතිනියක් පත් කරා ණය ගැනීම සිද්ධ වුණා. ඒතර දැන් ඒ ණය තමයි අර ව්‍යාපෘති වලට යොදවන්නේ. ඒතර පෞද්ගලික ආයතන මාගා ආයතනය හෝ වෙනත් ආයතන පාරවල් අලුත් වැඩියා කිරීමේදී කාපට් කිරීමේදී බැංකුවත් එක්ක තමයි ගනුදෙනුව පවත්වාගෙන යන්නේ. ඒතර බැංකුවෙන් තමයි එතන සල්ලි ගන්නේ. හැබැයි බැංකුව ණය ගන්න වෙනම. ඒතර ඒවා අර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හෝ මූලික ලේඛනවල සඳහන් වෙන්නේ නැහැ. ඒවා අයින් කරලා ආණ්ඩුව කියනවා දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ගත්ත ණය ප්‍රමාණය අඩු වෙලා කියලා. මේක පට්ටපල් බොරුවක්. ඇත්තම ගත්තොත් ගත්ත ණයවල ප්‍රතිශතය දළදේශීය නිෂ්පාදිතයේ 78ක් නෙමෙයි. ඇත්ත ගාන 120කට ආසන්න වෙලා තියෙනවා. හරියට ගණන් හදලා බැලුවොත් මේ විවිධ අමාත්‍යාංශ වලට විදුලි බල මණ්ඩලයට වෙන වෙනම ණය ගන්න කිව්වත් ආපහු ඒවා ආණ්ඩුවේ දේවල්. විදුලි බල මණ්ඩලයේ වෙන කොහේ හරි එකක් නෙමෙයි. විදුලි බල මණ්ඩලයේ යම්කිසි ව්‍යාපෘතියකට කොහේ හරි ලෝකෙ කොහෙන් හරි ණය ගන්නවා නම් ඒ ණය ගෙවන්නේ කොහොමද? ඒ විදුලි බල මණ්ඩලේ රජයට අයිති නැද්ද? රජයට අයිති. ඒ නිසා මේක රජයේ ණය වලින් අයින් කරන එක සම්පූර්ණ සෙල්ලමක් සූදුවක්. ඉතින් මේක වැරදි. ඒ ණයත් ආපහු ජනතාව මත පැටවෙනවා. ඉතින් ඒ නිසා ඇත්ත ණය ප්‍රතිශතය ගත්තොත් දළදේශීය නිෂ්පාදිතේ 120ක් විතර වෙනවා දැන් ණය ගත්ත ප්‍රමාණය. ඉතින් මේ தත්ත්වය අනුව අපිට පෙනී යනවා පැහැදිලිවම සුපුරුදු පරිදි මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා 9 වෙනි වතාවටත් ඔප්පු කරලා පෙන්නවා
රටේ ආර්ථිකය හදන්න නිෂ්පාදනය වැඩි කරලා සැලැස්මකට අනුව රට ගෙනියන්න ඔහුට හැකියාවක් නැහැ කියන එක. නැවත ණය පිට ණය අරගෙන ණය කන්දරාවක් මත ජනතාව කන්දරාවකට ජනතාව තල්ලු කිරීම විතරයි මේ අයවැය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අර්ථයෙන් රට දැවැන්ත ආර්ථික ප්‍රපාතයකට තල්ලු වෙන බව අපිට පෙනී යනවා. අනිත් පැත්තට මේ ණය අරගෙන ඒ ආණ්ඩුවේ වියදම් කරන සල්ලි වලිනුත් වැඩිම පංගුව වෙන් කරගන්නේ වෙන කොහෙටවත් නෙමෙයි අයියේ මල්ලි දෙන්නගේ අමාත්‍යංශ වලට. හරි පැහැදිලිව රටේ සමස්ත අයවැයෙන් ලබන අවුරුදු සඳහා වියදම් කරන තියෙන සල්ලි වලින් වැඩිම පංගුව බෙදාගෙන තියෙන්නේ මේ අයියා මලෝ දෙන්නගේ අමාත්‍යංශ වලට. මුදල් අමාත්‍යංශයට 1,80,925යි. මුළු අයවැයෙන් 9.98යි. ආරක්ෂක අමාත්‍යංශයට 2,85,022යි. ඒ කියන්නේ මුළු අයවැයෙන් ප්‍රතිශතයක් විදිහට 15.73. ආර්ථික කටයුතු අමාත්‍යංශ 1,13,000යි. මුළු අයවැයෙන් 6.24ක්. මහාමාර්ග අමාත්‍යංශයට 1,335යි. මුළු අයවැයෙන් 11.05. නීති හා සාමය ඒකත් තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ. ඒකට වෙන් කරන ගාන 57,500යි. මුළු ප්‍රතිශතයක් විදිහට 3.17යි. ඉතින් මේ ටික ගත්තම මුළු ලබන අවුරුද්ද සඳහා වෙන් කරන සල්ලි වලින් 46.17ක් 46.17ක්ම වෙන් කරගෙන තියෙන්නේ බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කියන මේ ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ මුදල් ආරක්ෂක මහා මාර්ග නීති හා සාමය කියන අමාත්‍යංශ වලට. එතකොට ඇමතිවරු ඉතුරු වෙනවා දැන් තව 65 දෙනෙක්. කැබිනට් අමාත්‍යවරු 67 දෙනාගෙන් දෙන්නෙක් ගියාම 65ක් ඉතුරුයි. ඒ 65ටම හම්බෙන්නේ මුළු අයවැයෙන් 53.83. ඒ කියන්නේ කෝටි 97,551යි. කෝටි 83,678ක් කෝටි 83,678ක් ගන්නවා බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ අමාත්‍යංශ වලට. මුළු අනිත් කැබිනට් මණ්ඩලයේ 65 දෙනාටම හම්බෙන්නේ කෝටි 97,551යි 53.83. ඉතින් මේක තමයි තත්ත්වය. ඇත්තටම ගත්තොත් රුපියල් 100ක් වියදම් කරනවා නම් ලබන අවුරුද්දට ඒ රුපියල් 100න් 46,717ක්ම අයියමලෝ දෙන්නට. රුපියල් 53,783ක් මුළු අනිත් ඇමතුරු 65 දෙනාට. මේක තමයි සරලව ගත්තොත්. වැඩිම පංගුව මේ වියදම් කරන සල්ලි වලින් වැඩිම පංගුවත් මේ පවුලටම තමයි බෙදාගෙන තියෙන්නේ. දීවර අමාත්‍යංශය වගේ ගත්තොත් 0.3යි. ඇත්තම ගත්තොත් 0.3යි. ඉතින් අනිත් අමාත්‍යංශ එකින් එක කියන්න ඕනේ නැහැ, ගොඩක් තියෙනවා. දශම ගණන් වලින් තමයි ගොඩක් අමාත්‍යංශ වලට තියෙන්නේ. සමහර අමාත්‍යංශ වලට 0.01යි. එහෙමත් තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ වෙන් කරන සල්ලි ටිකත් මේ අමාත්‍යංශ වලට වෙන් කරන සල්ලි ටිකත් වර්ෂ අවසානයේ ඒ අමාත්‍යංශ වලට හම්බ වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ අපි ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කරපු සල්ලි, යෞවන කටයුතු අමාත්‍යංශයට වෙන් කරපු සල්ලි, ඒවා අවුරුද්දේ අන්තිම අයවැයේදී මෙච්චරයි කියලා වෙන් කරත් ඒ ටික හම්බෙන්නෙත් නැහැ. අපි ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යංශේ හරි පැහැදිලි ගිය අවුරුද්දේ මිලියන 1,33,227යි. නමුත් හම්බ වෙන්නේ සමාන වෙන්න 2,33,227යි හම්බ වෙන්නේ sorry ගිය අවුරුද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරනවා 1,33,227ක්. නමුත් හම්බ වෙන්නේ 1,17,142. මේ වෙන් කරන ගන්නොත් අමාත්‍යාංශ වලට ඇත්තටම වර්ෂ අවසානයේදී හම්බෙන්නේ නැහැ. අපි දන්නවා විශ්වවිද්‍යාල වලට දෙසැම්බර් මාසේ 10 වෙනිදා 12 වෙනිදා විතර එනවා සමහර වෙලාවට සල්ලි. ඉතින් ඒ ආවම මුකුත් කරන්නත් බෑ. මහා භාණ්ඩාගාරයෙන් මේ අමාත්‍යාංශ වලට සල්ලි වෙන් කරත් ඒ සල්ලි ටික නියමිතව ලැබෙන්නේ නැහැ. යෞවන කටයුතු අමාත්‍යාංශය තියෙනවා. ඒකට ගිය අවුරුද්දේ වෙන් කරපු 14 වෙන් කරපු ගාන. නමුත් ලැබෙන ගාන ඊට වඩා අඩුයි.
සා අමාත්‍යංශ වලට අනිකුත් අමාත්‍යංශ වලට 53.3 ගාණක් වුණාට ඒකත් ඇත්තටම ගත්තොත් අයවැයෙන් වෙන් වුණාට ඒකත් නිවැරදිව ලැබෙන්නේ නැහැ. ඔක තමයි ඇත්ත தත්ත්වේ. මේ සියල්ල පවුලේ කීප දෙනා බෙදා ගන්න. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එහෙම බෙදා ගන්නකොට අනිකුත් අමාත්‍යංශවල උදාහරණයක් විදිහට කුෂිකර්ම අමාත්‍යංශය. කුෂිකර්ම අමාත්‍යංශයට 2014 වෙන් කරනවා කෝටි 4447ක්. මේ අවුරුද්දේක අඩු කරලා තියෙනවා කෝටි 4211ට. يعني කෝටි 236කින් කුෂිකර්ම අමාත්‍යංශය වියදම අඩු කරනවා. මේ ගොවියා ගැන කතා කරන වක්කඩෙන් අතවදන් ආවයි කියලා කතා කරන ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදිහට කරලා තියෙන්නේ මොකද්ද? ගිය අවුරුද්දේ කුෂිකර්මයට වෙන් කරපු කෝටි 4447 කෝටි 4211ට කෝටි 236කින් අඩු කරලා තියෙනවා. එහෙම අඩු කරන ගමන් ජනාධිපතිවරයාගේ නඩත්තු වියදම නැත්නම් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ගිය අවුරුද්දේ තිබුණේ රුපියල් කෝටි 856යි. ඒක වැඩි කරගෙන තියෙනවා මේ අවුරුද්දේ රුපියල් කෝටි 959ට. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 103කින් වැඩි කරන් තියෙනවා. මේ තනි පුද්ගලයෙක්ගේ නඩත්තු වියදම අවුරුද්දක නඩත්තු වියදම ගිය අවුරුද්දේ තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නඩත්තු වියදම කෝටි 856යි. ඒ කියන්නේ එක දවසකට 2 කෝටි 34 ලක්ෂයක් වියදම් කරනවා තනි පුද්ගලයෙක් ජනාධිපතිවරයා. ඒකත් මේ සැරේ තවත් වැඩි කරලා තියෙනවා කෝටි 959ට වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 103කින් තමන්ගේ නඩත්තු වියදම වැඩි කරන් තියෙනවා. කුෂිකර්මයේ වියදම කෝටි 236කින් අඩු කරනකොට තමන්ගේ පෞද්ගලික නඩත්තුව තව කෝටි 103කින් වැඩි කර ගන්න. ඉතින් මේක තමයි ඇත්තටම අයියමලෝ දෙන්න මුළු අයවැයෙන් 146ක් බෙදා ගන්න ගමන් ඉතුරු ටික සොච්චම් මුදලක් අනිකුත් අමාත්‍යංශ වලට බෙදලා දීලා තියෙනවා. මේක පවුලේ අයවැයක් මිසක් රටේ ජනතාවගේ ආර්ථික ගොඩගැනීම සඳහා වෙච්ච අයවැයක් නෙමෙයි ඇත්තටම ගත්තොත්. ඊට වඩා ඒ වගේම මේකේ බරපතලකම තමයි ඇත්තටම ගත්තොත් ජනාධිපතිවරයාගේ නඩත්තු වියදම් වැඩි කරගන්නවා, කුෂිකර්මයේ වියදම් අඩු කරනවා, පාර්ලිමේන්තුවේ නිමල් සිරිපාල මහත්තයාගේ වියදම මිලියන 1කින් කපලා. ආණ්ඩු පක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ වියදමත් මිලියන 6කින් කපලා. එනේ එතුමන්ලාගේ වියදම අඩු කරලා. එතුමාගේ වියදම් අඩු කරන එක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිගේ වියදම කෝටි 103කින් වැඩි කරගන්නකොට ආණ්ඩු පක්ෂයේ සභානායක වියදම මිලියන 1කින් අඩු කරලා ආණ්ඩු පක්ෂ සංවිධායකගේ වියදමත් මිලියන 6කින් අඩු කරලා තියෙනවා. කුෂිකර්මයේ වියදම කෝටි 236කින් අඩු කරලා තියෙනවා. ඉතින් මෙහෙම පවුලේ බූදලයක් බවට පත් කරගත්ත අයවැයක් තියෙන්නේ. සියල්ල පවුල දෙන්න තුන්දෙනා බෙදාගත්ත අයවැයක් මේ ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට ඇත්තටම මේකේ හරය ගත්තොත් මේ අයවැය 2015 සඳහා ඉදිරිපත් කරපු අයවැය වැඩිපුරම තියෙන්නේ පොරොන්දු. එකින් එක හැමෝටම සීනි බෝල, ටොෆි, චොකලට්, පුංචි චොකලට් හැමෝටම බෙදන මල්ලෙන් අරගෙන හැමෝටම ටොෆි, චොකලට්, සීනි බෝල බෙදන්න පොරොන්දු වෙන අයවැය මල්ලක් තමයි මේකේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ જાතිය පොරොන්දු පහුගිය අවුරුදු 9 පුරාම ඉදිරිපත් කරා දුන්නා. ඇත්තටම 2005 ඉඳලා අයවැය ලේඛන ඉදිරිපත් කරපුවා ගත්තොත් මේ අපි ළඟ තියෙනවා 2005 ඉඳලා අයවැයෙන් දීපු පොරොන්දු සහ ඉෂ්ට නොකරපු දේවල්. 2005 කිව්වා ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රැකියාකරුවන් 200,000ක් පමණ සිටින බැවින් ඔවුන් වැඩබද්දෙන් තොරව ත්‍රිරෝද රථ ගෙන්වීමට සහනදායි ණය ලබා දීම සහ දීවරයින්ට ඉන්ධන සහනාධාර ලබා දීම. ත්‍රිරෝද රථ හිමියන්ට වැඩබද්දෙන් තොරව ත්‍රිරෝද රථ ගෙන්නන්න අවස්ථාව දෙනවා, දීවරයන්ට ඉන්ධන සහනාධාර දෙනවා කියලා 2005 ඉඳලා කිව්වා. අද වෙනකම් ත්‍රිරෝද රථ වැඩබද්දෙන් තොරව ගෙන්නන්න එහෙම දීලා නැහැ. ලදරුවන්ට පෝෂණ මල්ල, ගර්භණී මව්වරුන්ට පෝෂණ මල්ල, ලදරුවන්ට කිරි වීදුරුව ඒ ඔක්කොම තියෙනවා. ඒවා අයවැය ලේඛනෙත් තිබිච්ච දේවල් ඉෂ්ට කළා නැහැ. ඊළඟට 2006 අයවැය තුලත්
ඒ වගේම තියෙනවා පොරොන්දු මල්ලක් මේ එකක්වත් ඉෂ්ට කළා නැහැ. සෑම ආගමික දහම් පාසල් ගුරුවරයෙකුට ඉගැන්වීම සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීම රුපියල් 2000ක වාර්ෂික දීමනාවක් ලබා දෙන බව. ඉතින් ඉෂ්ට කළා නැහැ. ඉතින් එහෙම ගර්මනී මව්වරුන්ට ආපහු සැරයක් පොරොන්දු වුණා. අලුත උපන් දරුවන්ට වයස අවුරුදු 5 දක්වා කිරිපිටි මිලදී ගැනීමට රුපියල් 200ක මාසික දීමනාවක් ලබා දී. මේ જાති පොරොන්දු දුන්නා. ඒව ඉෂ්ට කරේ නැහැ. දැන් මතකත් නැහැ ගොඩක් අයට මෙහෙම ඒවා කිව්වද කියලා. මේ අයවැය ලේඛනයේ තුල තියෙන්නේ. මැතිවරණ කාලේට නිකන් ඡන්දෙට කියපු දේවල් නෙමෙයි. පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරයා විදිහට වගකීමක් ඇතුව අයවැය තුලදී ඉදිරිපත් කරපු දේවල් මේකක්වත් ඉෂ්ට කළා නැහැ. සුනාමි විවේචනය හා උතුරු නැගෙනහිර අර්බුදයේ හේතුවෙන් දෙමාපියන් අහිමි සෑම දරුවෙකුම සෙනෙහස බැංකු ගිණුමක් ආරම්භ කරනු ඇත. මහජන බැංකුවේ හෝ ලංකා බැංකුව පවත්වන එම ගිණුමට සෑම මාසකම රුපියල් 1500 මගින් බැහැර කරන බව. මේවා තිබුණා. මේකක්වත් ඉෂ්ට කළා නැත. ගොඩක් තියෙනවා. එකක් දෙකක් මම මේ කියවන්නේ. ඊළඟට 2007 ගත්තොත් වසා දමන ලද කර්මාන්තශාලා නැවත විවෘත කිරීම. එවැනි කර්මාන්තශාලා 30ක් 40ක් අතර දක්වා ගණනක් යලි විවෘත කරන බවත් මෙම කර්මාන්ත නගා සිටීම ලංකා පුත්‍ර බැංකුව හරහා ණය සම්පාදනය කරන බවටත් පොරොන්දු. ඉතින් මේ සැරේත් කිව්වා කර්මාන්තශාලා 300ක් විවෘත කරේ කියලා. ඉතින් ඒවට සල්ලි කොහෙමද? ඒවා කොහෙද කරන්නේ? ඒව මොකක්වත් නැහැ. නිකන් කියලා දැම්මා කර්මාන්තශාලා 300ක් කියලා. මීට කලිනුත් එහෙම කියලා තියෙනවා. ඒවයි ඉෂ්ට වෙලා නැහැ. 2008ත් එහෙමයි. 2008 ආපහු කිව්වා මොකද්ද කිව්වේ? පෝෂණ ගැටලු විසඳීමට ජාතික ප්‍රමුඛතාවයක් ලබා දෙන්න බවට ඒ අනුව නොමිලේ ගර්භණී හා කිරි දෙන මව්වරුන්ට සපයන පෝෂණ ආහාර වලට අමතරව මව් කිරි දීම ප්‍රචලිත කිරීමට අවශ්‍ය ආධාර ලබා දීම සඳහා සහ ලදරු කිරි සායන මගින් සහන මිනිත් ලබා දී. මේ පහුගිය 2008 දීපු පොරොන්දු. දැන් මේ 2014 ඉවරයි. මෙච්චර කල් මේවා ක්‍රියාත්මක වුණේ නැහැ. 2009 මතට තිත වැඩසටහන යටතේ මත්කුඩු උවදුර සමාජයෙන් පිටු දැකීම මත්පැන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවන් මුදා ගැනීම. 2009 දුන්නේ කුඩු කන්ටේනර් ගණන් ආවේ. එතනෝල් ස්ප්‍රීතු කන්ටේනර් ගණන් ආවේ. ඉතින් අගමැතිවරයාගේ සිට ඒවට චෝදනා එල්ල වුණා. නමුත් අයවැය කියනවා මතට තිත යටතේ මේ උවදුරින් බේර ගන්න කටයුතු කරනවා. ඒකට ක්‍රියාත්මක වෙනවා. 2010 අයවැය පාසල් ළමුන් සඳහා නොමිලේ පෝෂ්‍යදායී ආහාර ලබා දෙන බවට මේක ඇත්තටම දුෂ්කර ඉස්කෝල කීපයක පටන් ගත්ත නමුත් දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒ ඔක්කොමත් නතර වෙලා තියෙනවා. 2012 ආබාධිත පුද්ගලයන් නැති සෑම අඩු ආදායම්ලාභී පවුලක් සඳහාම රුපියල් 3000ක මාසික දීමනාවක් ලබා දීමට කඩුවක්. ආබාධිතයෙක් ඉන්නවා නම් යම්කිසි ගෙදරක ඒ ආබාධිතයෙක් ඉන්න හැම ගෙදරකටම හැම පවුලකටම රුපියල් 3000ක් දෙන්නම් කිව්වා 2012 ආයේ. ප්‍රතිපාදන සීමා සහිත වීම නිසා නිසි ලෙස ක්‍රියාත්මක කරගන්න බැරි විය කියලා පස්සේ කිව්වා. මේක තමයි ඇත්ත තත්ත්වේ. මේ 2012 2014 එකටත් එහෙමයි. අල ලුණු වියලි මිරිස්සා ධාන්‍ය වර්ග සහතික මිල යටතේ ගොවීන්ට අලෙවි කර ගැනීම තහවුරු කිරීම සඳහා මිලදී ගැනීමේ ගෝජන මධ්‍යස්ථාන පිහිටුවී. මේ ගිය අවුරුද්දේ කිව්වේ මේ අයවැය මේ අවුරුද්ද සඳහා පහුගිය කාලේ මුළු රටම දැක්කා. අදත් එහෙමයි. දඹුල්ලේ ලුණු ගොවිය ලුණු ටික විකුණ ගන්න බෑ. අල ගොවියෝ අල ටික විකුණ ගන්න බැරුව පෙළපාලේ ගියා. ඡන්ද කාලේ යන්තම් අල ටික ගත්තා. හැබැයි අල ගැනීමේ අල මිලදී ගැනීම සඳහා ලුණු මිලදී ගැනීම සඳහා මධ්‍යස්ථාන පිහිටවල නැහැ. නමුත් කියලා තියෙනවා මොකද්ද ගෝජන මධ්‍යස්ථාන පිහිටවනවා කියලා. අදත් මේ අය වෙත් ආපෞසරයක් ඒ වැඩේම කරා වී වලට සහතික මිල රුපියල් 40යි කිව්වා. රබර් රුපියල් 300යි කිව්වා. හැබැයි වී මිලදී ගැනීම සඳහා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටවල ආණ්ඩුව මැදිහත් වෙලා වී මිලදී ගන්න කිසිදු වැඩපිළිවෙලක් මේ තාක් ක්‍රියාත්මක කරලා නැහැ. රබර් මිල රුපියල් 300යි කියලා කිව්වට වැඩක් නැහැ. ඒවා මිලදී ගන්න යාන්ත්‍රණයක් හදන්න ඕන. ඒ නිසා සහතික මිල ඔහේ පාවෙන්න කියලා කියනවා. නමුත් ඒවා මිලදී ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැහැ. මතක ඇති දකුණු ආසියානු සාක් කලාපේ රටවල සමුරුව තිබිච්ච වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා ලංකාවේහි සභාපති වෙච්ච වෙලාවේ සාක්කකේ මහා ලොකුවට කිව්වා දකුණු ආසියාවේ විශාලතම සහල් ගබඩාව ශ්‍රී ලංකාවේ ඉදි කරනු ලැබේ කියලා. අපිට විතරක් නෙමෙයි විදේශික සාක් රටවල නායකින්ටත්
බොරු පොරොන්දුවක් දුන්නා. අද වෙනකන් එහෙම සහල් ගබඩාවක් ඉදි කරලා නැහැ. නිසා මේවා නිකන් පාවෙන බොරු පොරොන්දු මිසක් යථාර්ථයේ මහ පොළොවේ තියෙනව නෙමෙයි. නිසා ගොවි ජනතාවගේ ප්‍රශ්නේ වීටික සහතික මිලට ගන්න ගිය අවුරුද්දෙත් කිව්වා සහතික මිල රුපියල් 32 කරනවා කියලා. නමුත් ගොවියෝ රුපියල් 32කට වී විකුණ ගන්න පුළුවන් වුණාද ගොවියන්? නැහැ. රුපියල් 21යි 22යි ගොවියෝ හැමතැනම වී වික්කි. ඒ නිසා තමයි හැමතැනම උද්ඝෝෂණ තිබුණේ. දැන් 40යි කිව්වට වැඩක් නැහැ. වී මිලදී ගැනීම සඳහා වෙච්ච මධ්‍යස්ථාන පිහිටවලා මිලදී ගැනීම සඳහා යාන්ත්‍රණයක් හදලා මිලදී ගත යුතුයි. එහෙම එකක් මහ පොළොවේ නැහැ. ඒ නිසා මේවා නිකන් ඔහේ කියන දේවල්. මේ අයවැය සමස්ත අයවැය දිහා බැලුවම දීවර ජනතාව, දීවර රාජ්‍ය සේනාධිපති ඇමතිවරයා අමාත්‍යාංශයටත් මුළු අයවැයෙන් වෙන් කරලා තියෙන 0.3යි. දීවර සහනාධාර මොකක්වත් නැහැ. ඉන්ධන සහනාධාර 2005 ඉඳලා කියපුවා. දැන් කපහැරලා නතර කරලා තියෙනවා. වතුකම්කරු ජනතාව මුළුමනින්ම අමතක කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අයවැය ලේඛනය තුල ඇත්තටම ගත්තොත් නිකන් වචන හිස් වචන බොරු පොරොන්දු ටිකක් තියෙනවා. ඒ පොරොන්දු වෙන මොකටවත් නෙමෙයි ජනතාව රැවට්ටීම සඳහා දීපු පොරොන්දු විතරයි. ලොකුම බොරුව තමයි පාර්ලිමේන්තුවේදීත් කිව්වේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරනවා කියලා. රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ ඉල්ලීම පරිදි සියලු වෘත්තීය සමිතිවල ඉල්ලීම පරිදි මෙතෙක් තිබිච්ච සියලු දීමනා මූලික වැටුපට එකතු කරා කියලා. මේක පට්ටපල් බොරුවක්. මූලික වැටුප රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 11730යි. දීමනා සියල්ල එකතුව රුපියල් 10146යි. එහෙම ගත්තම මූලික වැටුපට දීමනා සියල්ල එකතු වුණොත් ඇත්ත ගත්තොත් දැන් මූලික වැටුප රුපියල් 21876ක් වෙන්න ඕන. ඒ කියන්නේ 15000 වෙන්න බෑ. 21876ක් වෙන්න ඕනේ මූලික වැටුප. නමුත් එහෙම කළා නැහැ. මේ කට්ට කෛරාටික කපටි වැඩක් කරලා තියෙනවා. මිට කලින් තිබුණ මේ අලුතෙන් එකතු වෙච්ච එකක් නෙමෙයි. කලින් තිබුණා. විශේෂ දීමනාව කියලා මූලික වැටුපෙන් 20%ක්. අන්නේ විශේෂ දීමනාව දැන් වැටුපට එකතු කළා. එච්චරයි. මෙතන ඇත්ත ගත්තොත් වැටුප් වැඩිවීමක් කියන එකක් මෙතන ඒ වැඩ කරන ජනතාවගෙන් ඉල්ලපු ආකාරයට වෙලා නැහැ. ලබන අවුරුද්දේ ජනවාරි ඉඳලා ජීවන වියදම් දීමනාව රුපියල් 2200ක් දෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් මූලික වැටුප 15000ට සමාන කිරීම ඇතුලේ රුපියල් 3124ක සොච්චං වැඩිවීමක් තියෙනවා. එහෙම නැතුව ඇත්තම ගත්තොත් සියලු දීමනා මූලික වැටුපට එකතු කිරීමක් වෙලා නැහැ. දිගින් දිගටම ඉල්ලුවේ රජයේ සේවකයෝ දීමනා සියල්ල මූලික වැටුපට එකතු කරන්න. තව රුපියල් 10000කින් වැටුප් වැඩි කරන්න. ඒක තමයි ඉල්ලීම. 10000කින් වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලුවේ. නමුත් මේ කරේ මෙතෙක් දීපු විශේෂ දීමනාව කියන එක එකතු කරා විතරයි. ඒ නිසා මෙතන කිසිදු වැටුප් වැඩිවීමක් නැහැ. ඒකත් හරි පැහැදිලිව පේනවා මේ වාක්‍ය ඇතුලේ රිංගලා ගිහිල්ලා තියෙන හැටි. දැන් මොවුන් කියන්නේ මොකද්ද? වැටුප් හා විශ්‍රාම සැකසීම සඳහා කල්ගත වන බැවින් දැන් මේකට කල් යනවලු. වැටුප්පුයි විශ්‍රාම පැටු හදන්න වෙලාව යනවා. අනිත් ඒවට නම් වෙලාව තියෙනවා. විශ්‍රාමිකයන්ට මාසකට රුපියල් 2500ක් හා රාජ්‍ය සේවකයන්ට රුපියල් 3000ක අන්තර් දීමනාවක් දැනට ගෙවන වැටුප්පා අදාළ දීමනාවලට අමතරව 2014 නොවැම්බර් මාස සිට ගෙවීමට යෝජනා කරනවා. එහෙනම් ලබන මාසෙ ඉඳලම විශ්‍රාමිකයන්ට 2500කුයි රාජ්‍ය සේවකයන්ට 3000ක දීමනාවක් ගෙවනවා. ඇයි මේ වැටුප් හදන්න පරක්කු වෙන හින්දා එහෙම කරනවා කියලා තමයි කියන්නේ. එක් සේවකයාගේ වැටුප්පා විශ්‍රාම වැටුප් මුළුමනින් සකස් කළ පසු අදාළ වැටුප්පා විශ්‍රාම හිඟ වැටුප් සමග 2015 ජූලි මාසෙ ලබන අවුරුද්දේ ජූලි වල ඉඳලා තමයි මාණ්ඩලික නොවන අයට හම්බ වෙන්නේ. මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයන්ටත් 2015 සැප්තැම්බර් වලින් තමයි මාණ්ඩලික ශ්‍රේණි වල දායන්ටත් ගෙවීමට. ඒ කියන්නේ ඇත්තම ගත්තොත් මේ කියන ඒ කියන්නේ ආදේශ කිරීමට අනුව ඒකත් ලබන අවුරුද්දේ ජූලි වලින් පස්සේ හම්බෙන්නේ. ඊළඟට මාණ්ඩලික ශ්‍රේණියට හම්බෙන්නේ ලබන අවුරුද්දේ සැප්තැම්බර් වලින් පස්සේ. ඉතින් මේ අනුව ගත්තම අයවැය යෝජනා සියල්ල
සලකලා බලමු ඉතාම පැහැදිලි මේ ඡන්ද ගුණ්ඩුවක් මේ තියෙන්නේ. මේක ඉතාම පැහැදිලි ඡන්ද ගුණ්ඩුවක්. ජනතාව පොඩි ළමයි කියලා හිතාගෙන අර පොඩි ළමයි අඬනකොට නිින්ද යන්න සින්දු කවි කියනවනේ. කවියක් සින්දුවක් කියලා ඒ පොඩි ළමයා නිදි කරවන්න පුංචි රැවට්ටීමක් කරනවා. ඒ වගේ ටොපි චොකලට් සීනි බෝල ටිකක් බෙදන්නම් කියලා පොරොන්දු වෙලා අර පොඩි ළමයි රවට්ටනවා වගේ ජනතාව රවට්ටන්න හදපු එකක් මේ තියෙන්නේ. ඉතින් මේක ආණ්ඩුව මේ මැතිවරණයට මේ ජනාධිපතිවරණයක් පිළිබඳව කතාවක් තියෙනවා. ඒ මැතිවරණයට මේ වගේ පුංචි සීනි බෝල බෙදන්න මේ අයවැය යෝජනාව පාවිච්චි කරගත්තා. පහුගිය පළාත් සභාවලදී අපි දැක්ක පුංචි ඡන්දවලදී ඒ ඡන්දයට අදාළව රුපියල් 2500 වෙන් කරා. මොණරාගලට විතරක් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සල්ලි වෙන් කරා. ඒවට එක්ක අමාත්‍යාංශ වලින් අදාළ අමාත්‍යාංශයෙන් සල්ලි අරගෙන දැම්ම පොඩ්ඩක්. දැන් මේක ලොකු එකක් නේ. ජනාධිපතිවරණේ. ඒකට අයවැයෙන්ම මේ ජාතිය සීනි බෝල වලට ලොසින්ජර් වලට සල්ලි වෙන් කරගත්තා. ඕක තමයි මේ කළා තියෙන්නේ. ඉතින් දැන් මේ අයවැය තුළ මහ එකට මහ ඡන්දෙට මහ ලේඛනෙම්ම සීනි බෝල බෙදන්න සල්ලි වෙන් කරගත්ත එකක් මේ තියෙන්නේ. ඉතින් ඇත්තට මේක ඡන්ද ඉලක්ක කරගත්ත ජනතාව රැවට්ටීම සඳහා ඡන්දෙට දීපු අල්ලසක්. ඒ අර්ථයෙන් ගත්තොත් මේක පැහැදිලිවම අල්ලස් අයවැයක්. වෙන මොකක්වත් නෙමෙයි. රට ගොඩනැගීම සඳහා ආර්ථිකය පිළිබඳ දැක්මක් ඇතුව ඉදිරිපත් කරපු මනා වැඩපිළිවෙලක් සහිත ලියවිල්ලක් ලේඛනයක් නෙමෙයි. මේක අයවැය ලේඛනයක් නෙමෙයි. ඡන්ද කාලෙට දාන පොරොන්දු මල්ලක්. එහෙම නැත්නම් ඡන්ද කාලෙට දාන නිකම් පොරොන්දු පත්‍රයක් විතරයි. මේක පැහැදිලි අල්ලස් අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ජනතාවට මේ જાති පුංචි සීනි බෝල ටොපි චොකලට් දීලා රවට්ටලා ඡන්ද ගන්න කරන ඡන්ද ගුණ්ඩුවක් තමයි මේකේ තියෙන්නේ. එහෙම නැතුව රට ගොඩ නැගීම සඳහා වෙච්ච මනා ආර්ථික වැඩපිළිවෙලක් මේ අයවැය තුල කිසිසේත්ම නැහැ. තවත් ණයකන්දරාවක අපිව රටේ ජනතාව හිර කරන එක තමයි මේ අයවැය සමස්ත හරය වෙලා තියෙන්නේ.